දෙවියන් වහන්සේට බාර දුන්නේ මේ පොළොතලයේ පාලනය කරන සාතන්ට බාර දුන්නේ මිනිස්සුන්ටයි දුන්නේ. දෙවියන් වහන්සේ මිනිස්සුන් මවලා මිනිස්සුන්ට දුන්නේ මේ පොළොව අත්පත් කරගන්න. මේ පොළොව භූමිය බෝවිමින් වර්ධනය පවතින කියලා දෙවියන් වහන්සේ මිනිස්සුන්ට දුන්නේ. මිනිස්සයා සාතන්ට පැවරුවා. එනම් මිනිස්සයා හරාම තමයි සාතනත් යන්න ඕනේ. දැන් මිනිස්සයානේ දුන්නේ සාතන්ට. මිනිස්සය හරාම තමයි සාතනුන්ට යන්න වෙන්නේ. එතකොට අද සාතන්ගේ සලස්ම මොකද්ද? දෙවියන් වහන්සේට දෙන නමස්කාරය මිනිස්සයගෙන් සාතන් ගන්න. දන්නේම නැතුව ලෝකය අද මිනිස්සයා සාතන්ට හවු වෙලා රූප නමස්කාරය ඔස්සේ ගස්ගල් වල ඔස්සේ නැත්නම් මේ මැවිල්ල ඔස්සේ නමස්කාරය වරගෙන ඉවරයි ලෝකෙම. සාතන්ට හවු වෙලා ඉවරයි මුළු ලෝකෙම. දෙවියන් වහන්සේ පිළිකුල්ම කරන දේ තමයි රූප නමස්කාරය. අපි ගීතාවලිය 115 කියවන්න 4 සිට 8 දක්වා. ගීතාවලිය 115 4 සිට 8 දක්වා කියවන්න. දේවතා රූප රන්රිදිය මනුෂ්‍යගේ හස්ත කර්මාන්තයෝය. ඒවට කටවල් ඇත එහෙත් කතා නොකරති. ඇස් ඇත එහෙත් නොදකිති. කන් ඇත එහෙත් නොසති. නාස් ඇත එහෙත් ගඳ සුවඳ නොදනිති. අත් ඇත එහෙත් නාල්ලති. පා ඇත එහෙත් නොදිති. උගුරෙන් කතා නොකරති. ඒවා සාධාරණෝ ඒවා කෙරෙහි විශ්වාස තබන සියල්ලෝ ඒවාට සමාන වන්නෝය. දබාන කියන්නේ මෙතන කියනවා ඒවා සාදන්නොත් ඒවා කෙරේ විශ්වාසය තබන්නොත් ඒවාට සමානයි. මොනවද ඒවට සමාන කියන්නේ? මැටි රූපෙට සමානයි. කොකරන්ට් එක නෑ. මේක ඇතුලේ මුකුත් නෑ. නැත්තම් මිනිස්සු හදන මැටි ගොඩකට අපි වඳීද? අපි ඔක්කොම වැන්දායිනේ. මමත් වැන්ද කෙනෙක් තමයි. මල් මාලත් අතින් ගොතලා දානවා. මම මල් මාලත් ගොතලා ඒ රූප වලට දාලා තියෙනවා. රූප යටින් යනවා. රූප ලෙව කනවා. මමත් ඉස්සර කරපේ කෙනෙක් තමයි. රූප ළඟට දනින් යනවා. රූප උස්සගෙන යනවා. අද සමහර වෙඩි ගහගෙන ගෙනියනවා රූප. කොච්චර කොකනට් එක නරක වෙලාද බලන්න. මැටි ගොඩක් වෙඩි ගහගෙන ගෙනියනවා. හිතන්න නිකන්. ඒගොල්ලෝ හිතනවා ඒ දෙයියනවා කියලා. ඒකේ ඉන්න එක්කෙනා දුක් වෙන ඇති මේ මිනිස්සුන්ට පිස්සු කියලා. එයා ස්වර්ගය ඇති සමහරවිට ඒ සුද්ධවන්තය හරි කවුරු හරි ස්වර්ගය ඇති. එයා දුක් වෙනවා ඒ ඉඳන් මේ මිනිස්සු කරන අපරාධ පාපය. ජේසුස් වහන්සේගේ රූප උස්සගෙන දුවනවා. ජේසුස් වහන්සේ මැටි ගොඩක් නෙමෙයි. උන්වහන්සේ සාමතන වැඩ සිටින මලවුන්ගෙන් නැකිට දෙවියන් වහන්සේ. අපේ දෙවියන් වහන්සේට රූපයක් හදන්නත් බෑ, ගොඩනැගිල්ලක් හදන්නත් බෑ. ඇයි හේතුව? බයිබලයේ කියන්නේ ස්වර්ගයේ සිංහාසනේ පොළොව පාපුටවලු. එහෙනම් හදන්නක ගෘහයක්. ස්වර්ගෙටම හදන්න ඕනේ නම් ගෘහය. ස්වර්ගයේ සිංහාසනේ පොළොව පාපුටවලු. ඔබ හිතන්න එපා මේ සාතන් කියන්නේ අර බලිතෝල් නටනට යක් මූණු දාන්නේ ඒ වගේ නිකන් පොඩි පහේකෙක් කියලා හිතන්න එපා. උගේ උස ප්‍රමාණය එකෙක්ගේ උස ප්‍රමාණය දක්වා මේ බිල්ඩිම සයිස් එක. දන්නවද? ඔව්. මේ බිල්ඩිම සයිස් එකේ මහා එකෙක් හිතන්න කොහොමද කියලා එතකොට. විතරද මේ පොඩි ඒ තමයි මහා ඔය ඕගලන්ගේ ශරීරවල ඉන්න පොඩි පොඩි බට්ටෝ දන්නවද? ඔය කාලි පැටව අර පැටව මේ පැටව මහසොන් පැටව මේ පොඩි පොඩි උන් තමයි ඇඟවල වල ඉන්නේ. මම දන්නේ නැද්ද කියන්නේ? ඒකේ සයිස් එක දැක්කොත් ඕගලන්ගේ මේ ඇස් වලින් ඔයගොල්ලෝ බය වෙනවා. කොහොමද කියන්නේ? ඕගලන්ගේ නැති උන් ඉදිරිය ඕගලන්ගේ අපි මේ කුරුමිට්ට වගේ. ඒ සාතන්ලා ඉදිරිය. දෙවියන් වහන්සේගේ මිකායල් දේවදූතයත් ඒ වගේම තමයි. මිකායල් දේවදූතයාගේ එක පිහට්ටක් ගලව ගත්තොත් ඇතුළේ ජීවිත කාලෙම ජීවත් වෙනවා. රත්තරන් කඳක්.
ඔව්. අද නම් ලක්ෂ 2ක් විතර නේ. ඔව්. ඒක පිහට්ටක් ගලවගත්තොත් ඇති. මම වීලු කරන්න මේක ඇත්ත මං කියන්නේ. එයා ටිකක් දරුණුයි. සාතන්ට එක සටනට යන්නේ එයා තමයි. සාතන්ට බේරෙන්න බෑ ඒගොල්ලන්ට එක්ක. එහෙනම් මේ මැවිල්ල බලන්න විතර කියනවා කටවල් තියනලු කතා කරන්නේ නැත්තනේ. ඇස් තිබුණට අපේ ගිහිල්ලා ඉතින් කියනවා. ශරීරයේ රූපයක් තියෙනවා. ඒකට මේ හදවත නෑනේ ඇතුලේ හිස්නේ. එතන ඔයගොල්ලෝ කියන දුක දැනෙන්නේ නෑනේ. ඔයගොල්ලන්ව පේන්නේ නෑනේ යාට. පේන්නේ නැති කෙනෙකුට ගිහිල්ලා අඬනවා කියලා එතන වෙයි. මමත් මේ මොඩ වැඩේ කරා. උන්වහන්සේ තම ආත්මික ඇරියේ මෙන්න අපි කරපු මේ බොරුව අපේ දෙවියන් වහන්සේ සෑම තැනම වැඩ සිටිනවා ලෝකේ. සෑම තැනම ලෝකේ වැඩ සිටින. ඒකයි මේ නම් ෆෝන් එකෙන් අපි ආඥා කළා ඒ පිටරට දෙවියන් වහන්සේ සුව කරන්නේ හාස්කම් කරන්නේ අපු ඇවිස්සෙන්නේ නිදාස් වෙන්නේ. ඒකෙන් කියන්නේ උන්වහන්සේ හැම තැනම වැඩ සිටිනවා. උන්වහන්සේගේ නාමය තරම් බලවන්තයි. එහෙනම් උන්වහන්සේ කියන්නේ ඒකයි රූප සාදන්නොත් රූප කෙරේ විශ්වාස තබන අය රූප වලට සමානයි කියලා බයිබලයේ කියනවා. රූප නමස්කාර ගැන බයිබලයේ ඕන තරම් බයිබල් පද තියෙනවා. මට මාසයක් ඕනේ ඔයගලන්ට උගන්වන්නේ බයිබල් පදත් එක්ක. නමුත් අපි ආත්මේ නමස්කාර කරනවා කියන්නේ නැවත උත්පාදනය ලැබෙ උනාසට නමස්කාර කිරීම. ඒ වගේම නමස්කාරයේ සතුරාව බැඳ දමනවා. උන්වහන්සේට ප්‍රශංසා නමස්කාර සතුරාව බැඳ දමනවා. ඒ වගේම සතුරා වියවුල් වෙනවා නමස්කාර කරන එක. සාතන්ට අර මොනවාද මේ වයර් මොකද උතුර දකුණ දන්නේ නැතු යනවා. දෙවියන් වහන්සේට නමස්කාර. උන් බලන්නේ දෙවියන් වහන්සේට මේ නමස්කාරය මනුෂ්‍යයෙන් ගන්නයි. ඔබ මේ වෙනකන් මේ දේවල් වලට විශ්වාස කරලා නමස්කාර කරලා ඔබව බාරහාර කරලා පූජා කරනවා නම් ඒව අවශ්‍ය කරගන්න. සමහරවිට ඔබට නියම ගැලවීමක් නියම නිදහසක් නැත්තේ ඒ දේවල් වලට ඔබ බාර වෙලා තියෙන නිසා. සමහර ඔබ බාර වෙනවා ඔබගේ උසට ඉටිපන්දමක් මම බාර කරනවා. මම දණින් එනවා අල්තාරේ ළඟට. සමහරගේ දනිසුත් ගෙවිලා අල්තාරේට දණින් ගිහිල්ලා. ඒ වගේ බාරහාර වෙනවා. ළමයින්ව බාර කරන පොඩි කාලේ ගිහිල්ලා ඒව අවශ්‍ය කරගන්න. ඉරිසපේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ ජීවමානයි. මෙතනත් වැඩ වාසය කරනවා. උන්වහන්සේ කව නුඹයි මගේ මාලිගාව. කොරින්තිපතේ කියනවා නුඹලා දෙවියන් වහන්සේගේ මාලිගාව බව නුඹලා දන්නේ නැද්ද? දෙවියන් වහන්සේගේ මාලිගාව සුද්ධයි. ඒ මාලිගාව නුඹලා යමෙක් දෙවියන් වහන්සේගේ මාලිගාව නාස්ති කරන්න නම් මම ඔබ නාස්ති කරනවා. දෙවියන් වහන්සේගේ මාලිගාව සුද්ධයි. ඒ මාලිගාව කවුද? අපි මෙතන සුද්ධව නමස්කාර කරන්න ඕනේ. තිත්තකම, වෛරය, තරහව, පලිගැනීම, ක්‍රෝධය මේ දේවල් මෙතන තියාගෙන උන්වහන්සේට නමස්කාර කරන්න බෑ. සමාව දෙන්න. සමාව දීමේ හදවතක්, සමාව ගන්න හදවතක් නිතර අපි තුල තියෙන්න ඕනේ. මනුෂ්‍යක වැරදින අවස්ථාවක් තියෙනවා. එතකොට යාර සමාව දෙන්න පුරුදු වෙන්න ඕනේ, සමාව ගන්න පුරුදු වෙන්න ඕනේ. හැමදාම අනේ ස්වාමිනී කියන එක නෙමෙයි. ඒකෙන් වෙනස් වෙන්න. උන්වහන්සේ සමාව දෙන්න සූදානම් වෙලා ඉන්නා. සමාව ඉල්ලන මනුෂ්‍යයට සමාව දෙන්න සූදානම් වෙලා තියෙනවා නිතරම. ඒ නිසා පසුතැවීමේ හදවතකින් අපි උදේට නමස්කාර කරනකොට ඉස්සලම ඔබ චෝදනය කරලා බලන්න අපි කියන්නේ පසුතැවීමේ ගීතිකාව. ගීතිකාවක් තෝරගන්න ක්‍රමයක් තියෙනවා දන්නවද? සමහර එක දන්නේ නැහැ. ඉස්සර දේවමාලිගාව හදන්නේ පියවරවල් තුනකට. අතිශුද්ධ ස්ථානය මෙමය. පිටමලුව ශුද්ධ ස්ථානය අතිශුද්ධ ස්ථානය කියලා කොටස් තුනකට දේවමාලිගාව හදන්නේ. පිටමලුව කියන්නේ මේ ගරාදි වැට වගේ තියෙනවා. ඒකෙන් ඉහළ තමයි පිටමලුව. පිටමලුවේ ඉන්නේ ඇදහිලි වන්තයා. එතනින් මෙහා ශුද්ධ ස්ථානය. ශුද්ධ ස්ථානයේ ඉන්නේ පූජකවරු සහ පූජක උදව් වෙන අය. ඒ කාලේ. ඊට පස්සේ අතිශුද්ධ ස්ථානයේ තිරයකින් වැහිලා තියෙන්නේ. ඒ අතිශුද්ධ ස්ථානයේ මොනවද තියෙන්නේ? දිවසු පෙට්ටිය.
ගිවිසුම් පෙට්ටිය මොනවද තියෙන්නේ? ආරෝන්ගේ දළුලා සරයටිය මන්නාදමූරන් භාජන සහ දසපනත. මේ තමයි ගිවිසුම් පෙට්ටිය තියෙන්නේ. මෙතන තමයි දේව අභිමුඛය. ඉස්සර මනුෂ්‍යන්ට දේව අභිමුඛයට පාපයෙන් යන්න බෑ. ගියොත් මැරිලා අදගෙන වැටෙනවා. ඒකයි උත්තම පූජකයාට විතරයි අවුරුද්දට එක වතාවයි අතිශුද්ධ ස්ථානෙට දේව අභිමුඛයට යන්න පුළුවන්. එක වතාවයි අවුරුද්දට. එයා යනකොට එයාගේ පාපය වෙනුවෙන් ලේවැගිරීමක් නැත්නම් බැටළු පූජාවක් කරලා යන්න ඕනේ. නැත්නම් එයා උත්තම පූජකයා කියලා නෑ. පාපයෙන් ගියොත් මැරිලා අදගෙන වැටෙනවා. ඒ නිසා දකුණු කකුලට දන්වැලක් දාලා තමයි උත්තම පූජකයා යන්නේ. බැරි වෙලාවත් උත්තම පූජකයා මැරිලා අදගෙන මොකද පේන්නේ නැහැනේ තිරෙන් වැහිලා තියෙන්නේ. මෙතන ඉඳන් දන්වැලෙන් ඇදලා ගන්න ඕනේ. කවුරුත් එතන ගිහලා උස්සන් එන්න බෑ. උස්සන් යන අයත් එතන මැරිලා අදගෙන වැටෙනවා පාපයෙන් ගියොත්. එච්චර දේව අභිමුඛය පවිත්‍රයි. කිසිම පාපෙස්ස කෙනෙකුට අඩිය තියන්නවත් බෑ. හැබැයි ජේසුස් වහන්සේ කුරුසේ හුස්ම හලපු වෙලාවේදී දේවමාලිගාවේ තිරේ මොකක්ද උනේ? දෙකඩ වුණා. ඒකේ අර්ථය මොකක්ද? තිරේ කියන්නේ පාපය. ක්‍රිස්තුස් වහන්සේ පාපය අහෝසි කරා තිරය දෙකඩ වුණා. දේව අභිමුඛයට දැන් මනුෂ්‍යයාට පාපයෙන් උනත් යන්න පුළුවන්. අපි ඔක්කොම පාපයෙන් ආපු අයනේ. පව් සෝදගෙන ආපු අයද අපි? නෑ. මමත් උඩට බීලා ආපු එක්කනේ. මෙතන ඉස්සර 83 ඉස්සර 83. ඒ ගිහිල්ලා වයින් ස්ටෝර්ස් එකේ ගිහිල්ලා වෙන්ඩි ස්පෙෂල් බෝතල් 3ක් ගත්තා. අපේ එමනේ කතෝලික ඉස්සර මංගල්ල කිව්වොත් බෝතල්මනේ. කතෝලික එමය අපි ඉස්සර. බෝතල් නැති පාටියක් නැහැ. බෝතල් නැති මංගල්ලෙකුත් නැහැ. ඉස්සර මඩුපල්ල යනකොට මස්සිනා පීනවා ඉස්සලම සූට්කේස් එකට බෝතල් තමයි දාගන්නේ. ගිහිල්ලා පල්ලියට ගිහිල්ලා පොඩ්ඩක් ඉඳන් දවසමක් කියලා එනවා. කෙලින් වෙන්නේ නාලා එනවා බෝතලේ කන්න. දවල්ට බෝතලේ රැට බෝතලේ දවල්ට බෝතලේ රැට බෝතලේ. ආන්න මම බොරු කියනවා අපි ඉස්සර මඩුපල්ල යන පැදුරු මිටි බැඳගෙන කොච්චි යනවා බස් එක යනවා. මදුනාම මුරුංගන් ගිහලා තවත් බෝතල් කියනවා. මඩුපල්ලි ගියාය දන්නවා. ඒ ඔක්කොම වෙනස් වුණා. දෙවන් මාසික අභිමුඛය වෙනස් කරා තමයි. නීතියට බැරුවක වෙනස් කරන්න. අපි ගිය පූජකවරුන්ට අපි ගිය පල්ලි වලට අපි වෙනස් කරන්න බැරුව ගියා. අපි දෙවන් මාස වෙනස් කරා. අන්න එතරයි මම ආගෙන කියනවා දෙවන් මාසික වචනයට මනුෂ්‍ය වෙනස් කරන්න පුළුවන්. නීතියට කාවත් වෙනස් කරන්න බෑ. නීතියට කුඩු විකුණන මනුෂ්‍ය අල්ලලා හිරේ දානවා. නැත්තම් මරුම මිනිස්සෙක්ව හිරේ දානවා. හිරෙන් එනකොට තව කල්ලියක් එක්ක එන්නේ. මර්ඩර් දෙන්න. කුඩු සම්බන්ධව හිරේ දානවා. එනකොට එන්නේ සලසුම් කරලා ඊට පස්සේ කොයි විදිහටද අපි කුඩු බෙදන්න ඕනේ. එමය එන්නේ සලසුම් කරලා. ඒක ඇතුළේ කුඩු තියෙනවා. අපේ සහෝදර වසන්ත ඒ මත්ද්‍රව්‍ය මත්පැන් පෙරපුව විකුණපු කෙනෙක්. නීතියට ඔබ බැලුව ගියා වෙනස් කරන්න. අපි දෙවියන් වහන්සේ වචනයට වෙනස් වුණා. දෙවියන් වහන්සේට වෙනස් කරන්න පුළුවන්. අපි ඔක්කොම මේ වගේ තමයි. මඩවලේ හිටපු අපි ඔක්කොම උන්වහන්සේ කසලොකඩේ නැදලා හොදලා පවිත්‍ර කරලා උන්වහන්සේගේ දරුකමට අපි ගෙනාවා. නැවත උත්පාදනයක් තියෙනවා. ආමෙන්. ඒ නැවත උත්පාදනය තමයි ආත්මික උපත අපේ ජීවිතේ. ආත්මෙන් නමස්කාර කරන්නට ඒ ආත්මෙන් උත්පාදනය ලබන්න ඕනේ. සැබෑවෙන් නමස්කාර කරනවා කියන්නේ වචනයට අනුකූලව. එහෙනම් සැබෑවෙන් නමස්කාර කරනවා කියන්නේ මොකද? වචනයට අනුකූලව. වචනයට අනුකූලව කොහොමද නමස්කාර කරන්නේ කියලා මම කියන්නම්. ශරීරයේ නමස්කාර කියන්නේ මොකද්ද? දැන් ශරීරයේ නමස්කාර කරනවා කියන්නේ අපි අත්මුඩි ගස්සමේ නමස්කාර කරනවා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරනවා. මම නිකරණී සභාවේ ඉන්නකොට ඒ අර තාලෙට අප්පුඩි ගන්න කට්ටිය සභාවේ අප්පුඩි ගන්න අංකල් කෙනෙක් ඉන්නේ ආගේ නම කිරියුපුන්න මොකද්ද කියලා. මිනිහා කෙලිම කියන මහත්යෝ මගේ පස්වෙනි ගෑණි මේ ඉන්නේ කෙලිම කියනවා.
පස් දිනක් අරගෙන ද බඩුවක් ගෙන්න දිනේ මෑ. හරිද? ඉතින් මෙන්න මේ අප්පුඩි ගන්නවා. මිනිහට දවසක් මේම අමතක කරලා මේම ගහන්න ගත්තා. ඒ ඔයගොල්ලෝ මේම ගහන්න යන්නේ බාරද? ඒ තාලෙට ගන්න මම නිකටි සභාවෙන්න මෙන්න. මෙයා මේම ගහන්න ගත්තා. අතයි හතරකට අරවන්න අමාරුයිනේ. මෙයා මේම ගහන්න ගත්තා. ඒ වගේ අප්පුඩි ගන්න යන්න එපා. ප්‍රීතියෙන් ස්වාමීන් වහන්සේට අත්පොල සරණාදය දෙන්න. අප්පුඩි ගස්සන ස්වාමීන් වහන්සේ මේ අත්පොල සරණ දෙනකොට ඔබ දන්නවද මේ ඇඟිලි එකට වදිනකොට ස්නායු ක්‍රියාත්මක කරනවා. ස්නායු වැඩ කරන පටන් ගන්නවා. අතට හොඳ ඇඟිලි වලට ස්නායු වලට හොඳ ව්‍යායාමයක් මේ අප්පුඩි ගන්නවා කියන්නේ. තේරෙනවද? අහලා බලන්න නැත්ද කියලා. මේ නිසා හොඳට අප්පුඩි ගන්න මේ වගේ ස්වාමීන් වහන්සේ අප්පුඩි ගන්න ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරා. අනිත් එක ශබ්ද කිරීමෙන් අපේ ශබ්ද කිරීමෙන් ස්වාමීන් වහන්සේට අපේ මුඛයෙන් ශබ්ද නගමින් අපි උන්වහන්සේට ප්‍රශංසා කරන ගීතිකා කියමින් උන්වහන්සේට ප්‍රශංසා කරන නමස්කාර කරන ගායනයෙන් උන්වහන්සේට නමස්කාර කරන දාවිත්තුමා ගීතාවලිය ගොඩාක් ගායනා කරලා තියෙන බලන්න. ඒ වගේම සංගීත භාණ්ඩ 4000ක් ඇදුවා උන්වහන්සේට නමස්කාර කරා. දාවිත් වාදනය කරනකොට ගායනා කරන කල නපුරු ආත්ම දුරු වෙලා තියෙනවා, සුවය ලැබලා තියෙනවා. වාදනයේ තුරත් ආලේපයක් තියෙනවා. ගායනා කරනකොට වාදනය කරනකොට ආලේපයක් තියෙන ඒ තුල. දාවිත් වීණාව ගායනා කර වාදනය කරන විට අතින් අරගෙන සාවුල් තුල තිබුණු නපුරු ආත්මය ඉවත් වුණා කියලා බයිබලයේ කියනවා. පහසුව සුවය ලැබුවා කියලා දේ වචනේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔසවීමෙන් ස්වාමීන් ඔබයි වැඩ වාසය කරන උසස් දෙවියන් වහන්සේ ඒ වගේ ඔසවීමෙන් අත් එසවීමෙන් අපි අත් ඔසවන්න කියන්න ඕනේ නැහැ කාටවත්. හාලෙලූයා කියනකොට හාලෙලූයා ඒ වෙනුවෙන් අත් උස්සලා ලස්සන ස්වාමීන් හාලෙලූයා අපේ ප්‍රශංසා වේවා. වාඩි වෙලා හිටියත් කමන්නේ අපට අමාරු නම් පාඩම් අමාරු නම් වයසකයි වාඩි වෙලා කමන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඒකට අමනාප නැහැ. තරුණය වාඩි වෙලා කියොත් නම් අමනාපයි. ඔබ වයස නම් වැඩි වෙලා හිටගෙන ඉන්න බෑ නම් ඒක ප්‍රශ්නයක් නෑ. වාඩි වෙලා ඔබ නමස්කාර කරන්න. මොකද ඇතුලෙන් යන්න ඕනේ නමස්කාරය. හිටගෙනත් මෙතනින් යන්න නැත්තම් වැඩක් නෑ. ඇතුලෙන් නමස්කාරයක් කරන්න නැත්තම් ඔබ හිටගත්තත් වැඩක් නෑ. දන ගැව්වත් මුණින් හිටියත් වැඩක් නෑ. ඔළුව බිම තියලා කකුල් දෙක උඩ තියලා නමස්කාර කරොත් යන්නේ නෑ. හදවතෙන් නමස්කාරයක් කරන්න නැත්තම් අපි නමස්කාර කරන ආශාවෙන් ඉන්න ඕනේ සභාවට. මම කැමතිම දෙයක් තමයි දෙවියන් වහන්සේට නමස්කාර කිරීම. ඊට වඩා දෙයක් නෑ මගේ. උන්වහන්සේට නමස්කාර කරන්න ඉතාම ආසයි. ප්‍රියයි. ඒක හදපතුලෙන් අපිට එන්න ඕනේ. ඔබ නමස්කාර කරන බණ ඔබේ හදවත තුළ එන සමාදානය ප්‍රීතිය මොන ප්‍රශ්න ගැටලු තිබුණා ඒවා නිකන් ඔක්කොම තුනි වෙලා යනවා, දිය වෙලා යනවා. උන්වහන්සේට නමස්කාර කරනවා. උන්වහන්සේ පමණයි නමස්කාරය ලබන්න වටින දෙවියන් වහන්සේ බව මතක තබා ගන්න. අත් ඔසවීමෙන් නැටීමෙන් කියන්නේ කොහොමද? කොහොම නෙමෙයි. හරිද? ඒ නටනේ පස්ස නටෝනේ වනෙමෙයි. නටනේ වතින උඩ පණමින් ප්‍රශංසා කරමින් මේ වගේ වස්තු. ඉහළට එසවීමෙන් ඉහළට පණමින් නමස්කාර කරන්න ඕනේ. නැත්තම් අර පස්ස නටෝ මේ දාගෙන නෙමෙයි. හරිද? බ්‍රේක් ඩිස්කෝ නෙමෙයි. අපි නටන කාලේ තුනේ බ්‍රේක් ඩිස්කෝ ඉස්සර හොඳට ඩිස්කෝ දානවා. අපිට කියන්නේ නටන කට්ටිය. හඳලා අපිත් එක්ක නටන්නේ කියන කවුරුත් ඒක නැහැ. ඕන සංගීතයකදී හරි නමෝ මාතටත් නටනවා. ඔව් එකපාරක් එක සංගීතයකදී පටන් ගත්ත සින්දුවේ ඉඳන් නමෝ මාත වෙනකන් නැහැ. වැස්සෙත් නටනවා, තෙමීගෙන නටනවා, කුඩත් ඊළඟට නටනවා. ඒ විදිහටයි තියෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ වඳුරගත්තට පස්සේ මිනිස්සු ඉදිරියේ නටන්නේ නෑ. ස්වාමීන් වහන්සේ ඉදිරියේ තමයි නටන්නේ. සමහර වෙලාවට සංගීත මේ මොනවාද වෙඩින්ස් වලට ගියාම සමහර අය නටනවානේ. ඇඟට එනවා පොඩ්ඩක් අර පරණ ගැම්ම. ඔව් කියලා නවත්ත ගන්න. ඉන්නේ නෑ එළියට එන්නේ නෑ. ඇතුලෙන් එන්න බලනවා. ඉන්නේ නෑ එළියට. බෑ ඒක කරන්න. ඒක අපිට කරන්න බෑ. ඒක ඉවරයි. ඒක වලලලා ඉවරයි.
ආයේ ඒක අපිට එන්න බෑ. එහෙනම් මතක තියාගන්න අනිත් එක නැටීමෙන් දාවිත්තුමා නටමින් ගිවිසුම් පෙට්ටිය ජෙරුසලමෙන් ගෙනාවේ. ජෙරුසලමට ගෙනාවේ. ඒක බලන් හිටපු මීකල්. මීකල් කියන්නේ කවුද? කවුද? දාවිද්ගේ වයිෆ් සාවුල්ගේ දුව. දාවිද්ගේ වයිෆ් කියලා දෙවියන් වහන්සේ නිකන් කියන්නේ මරණකම් බඳව හිටියා. දෙවියන් වහන්සේ දුනයි දාවිත්තුමා නටමින් ගීතිකා කියමින් ජෙරුසලමට ගිවිසුම් පෙට්ටිය ගේනකොට අරය අපහාස කරා. එයාගේ භාර්යාව මීකල් අපහාස කරා. මොකද්ද මේ රජ කෙනෙක්ද මේ වගේ පහත් වැඩ කරන්න කියලා. මේ දෙවියන් වහන්සේ ඉදිරියේ කරනකොට ඒ නිසා මොකද්ද කරේ? එතනදී මීකල්ට උන දඩුව මොකද්ද? මරණකම් අය වදව සිටියා කියලා කියනවා. දෙවියන් වහන්සේ කරන දේට අපහාස කරන්න යන්න එපා. අගෞරව කරන්න යන්න එපා. දෙවියන් වහන්සේ කරන දේට එකිනෙකාගේ සහයෝගය දෙන්න. දෙවියන් වහන්සේ කරන හැම දෙයකදී උපරිම සහයෝගය දෙන්න හැම කෙනෙකුට. උන්වහන්සේට විරුද්ධව ගියොත් අපේ ගලේ ඔළුව ගා ගන්නවා වගේ තමයි. මොකද අපි උන්වහන්සේ ඉදිරියට යන්න ඕනේ කවදා හරි. කාට විරුද්ධව ක්‍රියා කළත් වැඩක් නැහැ. දෙවියන් වහන්සේ ඉදිරියට ඔබත් මමත් හැම කෙනෙක්ම ඉන්න ඕනේ. එහෙනම් උන්වහන්සේත් එක්ක අපි සෙල්ලම් කරලා වැඩක් නැහැ. සාතන්ට නම් විරුද්ධව ඉන්න. ස්වාමීන් වහන්සේගේ දෙයට විරුද්ධ වුණොත් අපිමයි අපේ ගලේ ඔළුව ගාගන්නේ. අපිමයි අපේ තියෙන වටිනා ගැලවීම ස්වර්ගෙ නැති කරගන්නේ. අපි සේවය කරන්නේ සර්ව බලධාරියෝ සර්වඥාන සර්ව ව්‍යාප්ත මුළු විශ්වම ඇව්වා ඒ සර්වඥානවන්ත දේශුද්ධ දෙවියන් වහන්සේ. ස්වාමීනි ඔබට වයින්ය දවදක් ප්‍රශංසාවක් ඔබට පමණයි ස්වාමීනි. මේ සභාවේ ඔබට පමණයි නමස්කාරයක් ඕනේ. එනම් සංගීත භාණ්ඩ වලින් ඔර්ණෑව අම්බ ඉස්සලම මම අහගෙන බයිබල් පද 150ද කියන්නේ. ගීතාවල 150 තියෙනවා. අපි නැවත ඒක කියමු පොඩ්ඩක්. ගීතාවල 150 බලන්න ඒකේ මොනවද නමස්කාර කරන්න ප්‍රශංසා කරන්න කියලා තියෙන්නේ. ස්වාමීන්ට ප්‍රශංසා කරා. දෙවියන් වහන්සේගේ ශුද්ධස්ථානයේදී උන්වහන්සේට ප්‍රශංසා කරා. උන්වහන්සේගේ බලපවත්න ආස්තලයේ උන්වහන්සේට ප්‍රශංසා කරා. උන්වහන්සේගේ බලවත් ක්‍රියා නිසා උන්වහන්සේට ප්‍රශංසා කරා. උන්වහන්සේගේ මහෝත්තම භාවයේ පරිද්දෙන් උන්වහන්සේට ප්‍රශංසා කරා. හොරණයි ශබ්දයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරා. කුඩා වීණාව හා මහ වීණාවෙන් උන්වහන්සේට ප්‍රශංසා කරා. රබානෙන් හා නැටීමෙන් උන්වහන්සේට ප්‍රශංසා කරා. වීණා තලින් හා තතින් හා නලාවෙන් උන්වහන්සේ ප්‍රශංසා කරා. මහත් ශබ්ද දෙන අත්වලින් උන්වහන්සේට ප්‍රශංසා කරා. උස් රැව් දෙන අත්වලින් උන්වහන්සේට ප්‍රශංසා කරා. උස්ම ඇති සියල්ලෝම ස්වාමීන්ට ප්‍රශංසා කරෙත්වයි ස්වාමීන්ට ප්‍රශංසා කරා. ආමේන්. සමහර භාණ්ඩ තියෙනවා ඒ සංගීත භාණ්ඩ වලින් උන්වහන්සේට නමස්කාර කරන්න පාවිච්චි කරන්න හොඳ නැහැ. අයි දන්නවද? සාතන්ටම නමස්කාර කරන්න වෙන් කරපු භාණ්ඩ තියෙනවා. අර කැටබර වගේ තියෙන යක් බෙරේ කියලා තියෙනවා. ඒවා. එතකොට අර කට්ටඩි ආවේශන මෙයා කුඩු ගාවේ. එනවා. මොකක්ද ඒකට කියන්නේ? උඩකි. ඒ වගේ අර නටුන් දාන චිං ගාලා ගහන්නේ. තානම් කොට. තානම් කොටනේ. අර ඒ වගේ සාතන්ටම වෙන් කරපු දේවල් අපි දෙවියන් වහන්සේට පාවිච්චි කරන්න හොඳ නැහැ. දෙවියන් වහන්සේට නමස්කාර. දැන් ඒ කාලේ තියෙන සංගීත භාණ්ඩ ටික තමයි කිව්වේ. අද මේකේ ලිව්වනම් ඉලෙක්ට්‍රොනික ඩ්‍රම් සෙට් එක, ඉලෙක්ට්‍රොනික ගිටාර් එක, ඕගනය. ඉස්සර තිබුණ හොඳම ඕගනය තමයි වීණාව. දාවිඩ් ගායනා කර වීණාව. ලස්සන වාදනය කරන්න නැති ඒ කාලේ. අද නවීන තාක්ෂණයේ විවිධ ඒ නවීන තාක්ෂණයේ සාතන් බලන එක හරව ගන්න ඔගේ පැත්තට නමස්කාරය ගන්න. ඔය ඩිස්කෝ අරෝමයා තියෙනවනේ. කැරෝකේ අරෝමයා කියලා තියෙනවනේ එක එක. නේද? DJ නෙමෙයි. DJ කියලා තියෙන එක එක. මේවා පුරව සාතන නමස්කාරය ගන්න. ඒවා පුරව
සබේ ප්‍රවේශම් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේට දෙන දයාත නමස්කාරය ප්‍රශංසාව වෙන දෙයකට අපි දෙන්නේ බකවදාව. අනිත් එක ඇවිදිමින් පැන නගමින් දැන් අර දේවාලිගාව ළඟ ඉඳපු කොරා මොනවාද කරේ? ඔස්සෝ වුණාට පස්සේ ඇවිදිමින් පැන නගමින් උඩ පණමින් උන්වහන්සේට ප්‍රශංසා කරගෙන දේවාලිගාවට ගියා. ඒ නිසා ඔබට නමස්කාර කරන ඇවිදින්න යාට මෑට ඇවිදින්න. අපි අනිත් අයට බාධා වෙන්නේ නැති වෙන්නේ. අද ඔක්කොම ඇවිදින්න ගියොත් මෙතන පුටු යාට මෑට කියලා වදයක් වෙයි. උඩ පණමින් ප්‍රශංසා කර ඔබ ඕන විදියට මෙතන ඉඳන් නමස්කාර කරන්න පුළුවන්. දනගාලා හෝ මුණින් වැටියෝ ඒකට කවුරුත් බාධා කරන්න යන්නේ නැහැ. ආවයා මෙතන හිටගෙන විතරයි අත් දෙක උස්සගෙන නිශ්චල ඒව බෑ. ඔබට කැමති අන්දමින් නමස්කාර කරන්න පුළුවන් අනිත් අයට බාධාවක් නොවේ. මොකද අපි එන්නේ මෙතන නමස්කාර කරන්න. නැත්තම් මෙතන ඉන්න අපගේ නම දාගෙන යන්න මම ආව පාස්ටර් නම දාගෙන යන්න නෙවෙයි මෙතන දෙන්න ඕනේ. දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. ඔබ ඒ ආරමුණෙන් එනවා නම් ඔබගේ ජීවිතය සාර්ථකයි. ඔබ යන ගමන සාර්ථකයි. ඔබ ආපස්සට යන කෙනෙක් නෙවෙයි ඉදිරියට යන කෙනෙක්. අයි දෙවියන් වහන්සේ දෙස බලාගෙන ඔබ යන්නේ. එකිනෙකව සතුටු කරන්න එන්න එපා. එකිනෙකව බලන්න ඕන නිසා එන්න එපා. නමස්කාරය පටන් ගන්න ඉස්සලා දුවගෙන එන්න ඕන. අන්න එතනයි ගියම ආසාව. ඉස්සරහ ඉඳලා පොඩ්ඩක් වේලපා නිදා ගන්න. නිදාගෙන පොඩ්ඩක් පාන්දර නැගිටලා යාඥා කරලා සූදානම් වෙලා ඉන්න. ඒක තමයි. මම එන්න ඕන ස්වාමීන් වහන්සේ නමස්කාරය මුල ඉඳන් ඉන්නකොට අර පසුතැවිලි වෙලා ගායනා කරන. නෑ මට කියන්න බැරුගේ අමතක නැහැ. ඉස්සර දේවමාලිගේ ඇදී මොකද්ද මං කිව්වේ? පිටමලුව සුද්ධස්ථානේ අතිශුද්ධස්ථානේ. රයිට් ඒතර අතිශුද්ධස්ථානේ තමයි අභිමුඛය. ඒතර අපි ගීතිකා තෝරන්නේ මේ විදිහටයි. දන්නා. පිටමලුවේදී අපි ඉස්සලම පසුතැවිලිමේ ගීතිකාවක් තමයි අපි තෝරන්නේ. පිට මොකද එක්කෙනා විවිධ ප්‍රශ්න ගැටලු වලින් එන්නේ. සමහර ගෙදරින් ගෙනකොට පොඩි මණ්ඩලයක කචල් එකක් දාගෙන සාතන අවශ්‍යනවා දෙන්නවා. දෙන්න පොඩ්ඩක් අර පොඩ්ඩක් පරක් වෙන මම පොඩ්ඩක් කරොප්පු වෙනවා. කාන්තා පස්සේ පොඩ්ඩක් පරක් වෙන කොහමද නේද? ඒක මට තිබුණා ඒ කාලේ. මමත් ඉතින් කෑ ගහගෙන තමයි ඉන්නේ බල වෙලාවට යන්න බෑ. ඒ අත්දැකීම් තියෙනවා මට. රයිට්? ඉතින් ඒ නිසා මේ එනකොට ඉතින් පොඩක් ඔළුව අවුල් වෙලා ඉන්න පොඩ්ඩක් ගෙදර. ඉතින් මෙතනට ඇවිල්ලා පසුතැවිලිමේ ගීතිකා ගානකොට මනස කුමුල් වෙනවා. ඊට පස්සේ දෙවනු අපි නමස් ප්‍රීතිමත් ගීතිකා. ප්‍රීතිමත් ගීතිකාව කියනකොට මෙන්න පිටබලුවේ අපි සතුටින් ඉන්නවා ඊට පස්සේ. ප්‍රීතිමත් ගීතිකාව. ඊට පස්සේ නමස්කාර ගීතිකා. නමස්කාර ගීතිකාවත් එක්ක යන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛයට අතිශුද්ධ ස්ථානයට යනවා. පිටමලුවේ සුද්ධ ස්ථානයට එනවා. ප්‍රශංසා කරගෙන ගීතිකා කියාගෙන ඊට පස්සේ අතිශුද්ධ ස්ථානයට යනවා නමස්කාර ගීතිකා. නමස්කාර ගීතිකා කරමින් අපි අන්තිමට ශුද්ධාත්ම නාසයට ආරාධනා කරනවා අපි තුලට එන්න කියලා වාසය කරන්න කියලා ආරාධනා කරනවා. මේ ස්ටෙප් එකට තමයි අපි ගීතිකා තෝරන්නේ. උගක් අය ඒක දන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ අභිමුඛය නැති වෙලා සාතන්ගේ අභිමුඛය එනවා එතනට ඊට පස්සේ. කලවම් කරගන්නවා. පිටමලුවේට යන්න ඕනේ අතිශුද්ධ ස්ථානෙට දානවා. අතිශුද්ධ ස්ථානෙට යන්න ඕනේ පිටමලුවට දා ගන්නවා. පිටමලුවට දා තියෙනවා සුද්ධ ස්ථානෙට දා ගන්නවා. කලවම් කර ගන්නවා මේවා. කලවම් කරගත්තම සැබෑ නමස්කාරයක් යන්නේ නැහැ එතුමාට. ඒක නමස්කාරයේ ක්‍රමය එකයි. ඔබ හොඳට හොයලා බලන්න අපි පසුතැවිලිමේ ගීතිකාවක් නැතුව අපේ නමස්කාරයක් ආරම්භ කරන්නේ නැහැ. සුද්ධාත්ම නාසයට අවසන් කරන්නේ නැතුව අපි නමස්කාරයක් අවසන් කරන්නේ නැහැ. ඒක තමයි ක්‍රමය. ඔබ හොඳට සෝදිසියන වල ගීතිකා තෝරනකොට අන්න එතකොට අතිශුද්ධ ස්ථානෙට ඇවිල්ලා දේව අභිමුඛයට අපි ඇවිල්ලා උන්වහන්සේත් කතා කරන දේව අභිමුඛය කියන්නේ නමස්කාර කරනකන් උන්වහන්සේත් කතා කරනවා වගේ. ඔබ නම දින්නට ආසයි සමිදේ කියලා අපි උන්වහන්සේත් කෙලින්ම කතා කරනවා. ප්‍රීතිමත් ගීතිකා උන්වහන්සේ වර්ණනා කරනවා එතනදී. උන්වහන්සේ කරපු දේ වර්ණනා කරනවා. නමස්කාර ගීතිකා කියන්නේ උන්වහන්සේත් කතා කරනවා අපි කෙලින්ම. උන්වහන්සේ කියනවා ඔබ නම දින්න මං ආසයි කියලා අපි කියන ගායනා කරනවා. සුද්ධාත්ම නාසති කියන මාතුලට වඩින්න.
අපි කැලමුණ වෙලා වහන්සේ අපව ශක්තිමත් කරන සුදාත්මන අපව පුරවන්න මේ විදිහට අපි ගීතිකා තෝරන්න. නැත්තම් ඒ ගොයින් මේ දාන්නේ ගීතිකා. ඒ ක්‍රමයට තමයි මේ අවුරුදු ගානක් මම එක ඇමරිකාවෙන් ගිහලා මම සභාවේ හිටපු මේ ඇමරිකාවේ සභාවක් තියෙනවා. පොස්කෝ සභාවේ මූලස්ථාන එතනින් ඇවිල්ලා නමස්කාරය පිළිබඳව ඉගෙනුවා. ඒකෙදි තමයි දැනගත්තේ කොහොමද නමස්කාර දෙවියන් වහන්සේගේ අභිමුඛය ගේන්නේ කොහොමද කියලා. අපි ඉන්න ස්ථානෙට ඕනම තැනක අපි නිමස්සක නමස්කාර කරනවා නම් එතනටත් අභිමුඛය ගේන්න පුළුවන්. ඒ විදිහට අපි නමස්කාර කරනවා. ගීතිකා තෝරගන්න ඕනේ. ගීතිකා 3ක් ගානකට දෙවියන් වහන්සේගේ අභිමුඛය ගේන්න පුළුවන්. සමහරට එක ගීතිකාවෙන් ගේන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එනම් උන්වහන්සේ ස්වයංනේ සැබෑවෙන් ආත්මයෙන් නමස්කාර කරන ඉස්සෙල්ලා අපි සභාවට යන්න ඕනේ නමස්කාර කරන්න. එකමුතු වෙන. ඒකින් අදහස් කරන්නේ සභාවට ගියාම විතරක් නමස්කාර කරනවා කියන එක නොවේ. ඔබට ගෙදරදී නමස්කාර කරන්න. දිනපතා ඔබට නමස්කාර උදෑසන නැගිට්ටම උන්වහන්සේට නමස්කාර කරන්න පුළුවන්. කොහොමද? පල්ලියට දුවගෙන ඉන්න නෙමෙයි. එතන ඉන්න ස්වාමීන් ඔබ යහපා. දවස තුන් නිසා ස්තුතියි. ඔබ ජීවමානයි. ඔබ සර්ව බලධාරී. ඔබ කරුණාවන්තයි. ඔබ ප්‍රේමණීය දයාවන්තයි. මෙන්න එතුමාට දෙන නමස්කාරය. වටිනාකම. එතකොට ඔබ ගෙදර ඉඳන් නමස්කාර බස් එකේ යනකොට නමස්කාර කරන්න පුළුවන්. ජය ගන්න එපා එතන. අර සෙනගේ එක හිතින් කරන්න පුළුවන්. ඔබ දන්නවද ස්වර්ගයට ගියාලු සභාපාලකයෙකුයි බස් ඩ්‍රයිවර් කෙනෙකුයි. ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් කෙනෙකුයි ස්වර්ගයට ගියා. සභාපාලකවරයාට පොඩි තැනක් දුන්නා. මුජකවරයාට පොඩි තැනක් දුන්නා. බස් ඩ්‍රයිවර්ට ලොකු තැනක් දුන්නා. එතන ගිහලා පාලකවරයාට මම මේ සේවය කරා ඔබට මට පොඩි තැන අර බස් ඩ්‍රයිවර් එකට හොඳ තැනක්. එතකොට දෙයනාසි කිව්වලු ඔබ සභාවේ දේශනා කරනකොට මිනිස්සු විදි කිව්වා. හැබැයි මේ බස් එකේ ඩ්‍රයිවර් එළවනකොට නිදාගෙන ඉන්න කිතුනුව යාඥා කරන්න පටන් ගත්තා. ඒ බයට බස් එක හැප්පේ කියලා බයට යාඥා කරන්න පටන් ගත්තා. නිදාගෙන ඉන්නම කිතුනුව යාඥා කරන්න පටන් අරගෙන. ඒකනේ හොඳ. අහගෙන ඉන්න කිතුනුව සභාවට ආපුවම නිදි. එතකොට ඒක වෙනස බලන්න කොහොමද කියන්නේ? ඒ නිසා සභාව තියෙන උන්වහන්සේට නමස්කාර කරන්න එකමුතු වෙලා එක පවුලක් ඇටියට දෙවන් වහන්සේට ගායනා කරන්න. හදවත ප්‍රීතිය, හදවතේ ශුද්ධකමේ අලංකාරය දෙවචනේ කියනවා. ශුද්ධකමේ අලංකාරයෙන් ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න. පවිත්‍ර දෑත් ඔස්සමින් ස්වාමීන් වහන්සේට නමස්කාර කරන්න. බයිබලයේ කියනවා අයිතුකම් කිරීමේ අභිප්‍රායක් මා තුළ ඇද්දයි බලා මාව සදාකාල මාර්ගයේ ගෙන යන අපි තුල අයිතුකම් කිරීම මෙතෙන්ට එන විට මතක තබා ගන්න. අපි දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපි තුල එන තික්තකම වෛරය තරහව ඒවා ඔක්කොම පස්සක තියන්න. සමාව දීමේ හදවතක් ඇතුව සමාව ගැනීමේ හදවතක් ඇතුව උන්වහන්සේ වෙතට එන්න. උන්වහන්සේ නමස්කාරය පිළිගන්න නැත්නම් ඒකයි සමහර සභාවල් වලින් මිනිස්සු නමස්කාරය හරියට නැති වුණාම යනකොට ගෙදරට යනකොට දෙන්න රණ්ඩු වෙනවා. අයි මෙතනින් දෙවියන් වහන්සේට නමස්කාරයක් නෙමෙයි කියලා තියෙන්නේ සාතන්ටයි. දෙන්න රණ්ඩු යනකොටත් මගේ රණ්ඩු දෙන්න. ඒකයි සිදුවෙන්නේ තැන්වලදී. ඒකයි අඳුන ගන්න. නමුත් සබෑ දෙවියන් වහන්සේට නමස්කාර කරන තැන සමාදානය තියලා යනකොට උන්වහන්සේ නිවස තුලත් සමාදානය ඇති කරනවා. සුදාත්මනාසේ සිටින තැන මනුෂ්‍ය දහස් වෙනවා සමාදානය ඇති කරනවා. සුදාත්මනාසේ නැති තැන සබෑ නමස්කාරයක් නැහැ. සබෑ ප්‍රශංසාවක් නැහැ. ව්‍යාජ ප්‍රශංසාව සහ ව්‍යාජ නමස්කාරය. ඒ නිසා සාතන් අදටත් බලන්නේ මනුෂ්‍යයන්ව විවිධ විදියට මනුෂ්‍යයන්ව පොළවලා දෙවියන් වහන්සේට නමස්කාරය සාතන් ලබන්නේ. ඒකට ඉඩ දෙන්න එපා. එනවා නමස්කාරට විරුද්ධව තියෙන වචනේ මොකද්ද දන්නවද? මැස්සිවිලි නැගීම, කෙඳිරි ගෑම. නමස්කාරයට විරුද්ධව තියෙන වචනේ තමයි කෙඳිරි ගෑම.
ඊශ්‍රායල් සෙනග කෙඳිරි ගාලා වනාන්තරේ විනාශ වුණා. එදා මෝසස්ට කිව්වේ දෙවියන් වහන්සේ නුඹ ගිහිල්ලා පාරාව ඉදිරියට කියන්න මේ සෙනගත් එක්ක ගිහිල්ලා දෙවියන් වහන්සේට වනාන්තරේ නමස්කාර කරන්න ඕනේ, පූජා කරන්න ඕනේ, මංගල්‍ය පවත්වන්න ඕනේ කියලා කියන්න කියලා කිව්වා දෙවියන් වහන්සේ. ඒත් පාරාව ඉඩ දුන්නේ නැහැ. නමුත් අන්තිමට පාරාවට ඉඩ දෙන්න වුණා. සෙනග පිටින් ආයි එන්න ගියේ නැහැ. ආයි යන්නව යන්න ගියා. පොරොන්දු දේශය. ඒසා දෙවියන් වහන්සේ කැදවන්නේ උන්වහන්සේට නමස්කාර කරන. උන්වහන්සේ ස්වයන්නේ සැබෑවෙන් ආත්මෙන් නමස්කාර කරන සෙනග. ඒක හොඳට මතක තියාගන්න. ඔබ ලස්සනට ගායනා කරන්න බැරි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. මතක තියාගන්න. ඒක කොටසක් විතරයි ගායනේ. ගායනේ අංග සම්පූර්ණ නැහැ නමස්කාරය. ඔබට කටින් කියන්න බැරි කමක් නැහැනේ. ඒකට තාලයක් ඕනේ. ස්වාමීනි ඔබ උසස් ඔබ අතිශුද්ධයි. ඒවට තාල ඕනේ නැහැ. ඔබ කියන විදිහට කියන්නේ. ස්වාමීනි ඔබ අතිශුද්ධයි. ඔබ සර්ව බලධාරී. ඔබ ප්‍රේමණීය. ඔබ කරුණාවන්තයි. උන්වහන්සේ අහනවා. ඒකයි නමස්කාරය මතක තියාගන්න. වටිනාකමක් දෙන්න. ඔබගේ දේපල වලට වටිනාකමක් දෙනවද? ඒක නමස්කාරයයි. ඔබගේ ගේ දොරට වටිනාකමක් දෙනවද? ඒක නමස්කාරයයි. ඔබගේ සල්ලි වලට මුල් තැන දෙනවද? ඒක නමස්කාරයයි. ඔබගේ ධර්මයට මුල් තැන දෙනවද? ඒක නමස්කාරයයි. ඔබගේ ජීවිතේ පළමු වටිනාකම දෙන දේ තමයි නමස්කාරය. ඔබ පළමු වටිනාකම කොට දෙන දෙවියන් වහන්සේට නම් ඒක නමස්කාරයයි. දෙවියන් වහන්සේට වඩා අනිත් දේවල් වලට වටිනාකම දෙනවා නම් ඒක නමස්කාරයක් බවට පරිවර්තන වෙනවා. අපි ඒකට නමස්කාරයක් කරනවා. අවිශේෂ තැනක් දෙනවා. රූපයක් තියලා රූපය ළඟට ගිහලා ඔයගලන්ට කියන්න පුළුවන්ද මේ වගේ? ඔයා ජීවමානයි. ඔයා සර්ව බලධාරී. ඔබ සර්වඥාන අතිශුද්ධයි කියන්න පුළුවන්ද? කියන්න පුළුවන්ද? එයාට හෙන්නෙත් නැහැ. එයා සර්ව බලධාරීත් නැහැ මැටි ගොඩක්. එයාට කිව්වට වැඩක් නැහැ. නමුත් අපි ඕනම තැනක ඉඳගෙන ඔබගේ ගෙදර ඉඳන් ඔබ පාරේ ඉඳන් ඕන තැන කියන්න පුළුවන්. දෙවියන් වහන්සේ මුළු විශ්වය ඔබ දන්නවද මේ මුළු විශ්වයම ශබ්ද තරංග වලින් පිරීලා තියෙනවා. දැන් මෙතනට රේඩියෝ 25ක් වෙයි, ටීවී 25ක් වෙයි ගෙනලා දාන channel 25ක් වැඩ කරන්නේ නැද්ද කියලා? වැඩ කරන්නේ නැද්ද? එතකොට මේ කිරණ එහාම යන අපිට පේන්නේ නැතුණාට ශබ්ද තරංග මෙතන තියෙන හැමතැනම ශබ්ද තරංග පිරීලා තියෙනවා. මෙතනට ඔබ ටීවී 100ක් දාලා, රූපවාහිනී 100ක් දාලා, රේඩියෝ channel 100ක් දාන්න වැඩ කරන්නේ නැද්ද කියලා? වැඩ කරනවා. ශබ්ද තරංග එමේ යනවා. ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේගේ තේජස මහිමය මුළු පොළොව තලෙම පිරී තිබෙනවා. අපි කොයි සිට යාඥා කළත්, කොයි සිට ප්‍රශංසා කළත් දෙවියන් වහන්සේට ඇහෙනවා. අපි මේ ඉඳන් වයර් කනෙක්ෂන් එකක් නැතුව අපි මැසේජ් එකක් යවන්නේ නැද්ද? ඊමේල් එකක් යවන්නේ නැද්ද? ඕනම රටකට ඕනම තැනකට වයර් වලින් යන්නේ නෑ. මේ කිරණ හරහා යන්නේ. කිරණ හරහා. ඒතකොට කිරණ හරහා මේ ඉඳන් ලෝකේ ඕනම තැනකට කෙනෙක්ගේ මූණක් බලන්න පුළුවන්. ඇමරිකාවට මේ ඉඳන් තියනවාද මේ කන වයර් කනෙක්ෂන් පොළොවට දාලා. එහෙනම් කිරණ හරහා මේ වගේ දෙවියන් වහන්සේ මේ මිනිස්සුව බලා ගන්න පුළුවන් නම් මූණ බලාගෙන කතා කරන්න පුළුවන් නම් අපේ දෙවියන් වහන්සේ මේක මැව්වව දෙවියන් වහන්සේට කොහොම පේනවද අපිව? හalleluya. පෞද්ගලිකසල කොරෝනා තිබුණානේ. ඒ නිසා ඉතාලියේ එක මිනිහෙක්ට ඔක්සිජන් දීලා සතියකට ඔක්සිජන් දීලා යුරෝ 2000 ගානද 3000 ගාන මොනම ගානක් අරගෙන. එතකොට යා කිව්වලු ડોක්ටර් ඔයා මට සතියක් යුරෝ දීලා මේ ඔක්සිජන් දීලා මට මේ විදිහට ජීවත් වෙන්න දුන්නා. මට ජීවිත කාලෙම නොමිලේ ඔක්සිජන් දෙවියන් වහන්සේට කොහොමම වටිනාකමක් දෙන්න ඕනද කියලා. අපේ ජීවිත කාලෙම ඔක්සිජන් නොමිලේ දෙන දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ. හalleluya. කෘත්‍රිම ඔක්සිජන් නෙමෙයි, සැබෑ ඔක්සිජන් එක අපි ඉන්නේ මේ ලෝකේ. ඒ දෙවියන් වහන්සේ තමයි අපේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ මතක තියාගන්න. ඒ නිසා උන්වහන්සේට පමණක් ඔබ නමස්කාර කරන්න.
ජේසුස් වහන්සේ කිව්වේ ඒකයි පරීක්ෂා කර බැලුවාද දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කරන්න උන්වහන්සේට පමණක් සේවය කරන්න කියලා ලියා තිබෙනවා කියලා දේවචනේ කියනවා. උන්වහන්සේට පමණක් නමස්කාර කරන උන්වහන්සේට පමණක් සේවය කරන්න. වෙන කිසි දේවල් වලට සේවය කරන සාතන්ට සේවය කරන නමස්කාර කරන්න ඉඩ හරින්න එපා. මං කිව්වේ සාතන්ලා කියලා කණ්ඩායමක් හිටියේ නෑ. උන් අකීකරු වෙලා තමයි දෙවියන් වහන්සේ සාතන්ලා හැටියට පොළොවට දැම්මේ. ඔවුන්ට ආයි ස්වර්ගයට යන්න බෑ. හැබැයි මිනිස්සු කොතරම් වැරදි කළා දෙවියන් වහන්සේ මිනිස්සුන්ට අවස්ථාවක් දෙනවා ස්වර්ගයට. දේවදූතයන්ට ස්වර්ගයෙන් වැටිච්ච සාතන්ලාට ස්වර්ගයේ දූතයන්ට මේ ඉන්න පොළොවට වැටලා ඉන්න දූතයන්ට අවස්ථාවක් ආයි නෑ පසුතැවිල්ලක් නෑ. ඒගොල්ලෝ නිරයට යන්න ඕනේ. නිරය හැදුවේ මිනිස්සුන්ට නෙවෙයි. නිරය හැදුවේ සාතන්ටයි. ගාන්ති විරණම නිරය දාලා හිර කරන එක. ඒ නිසා නිරයට සාතන් බලන්නේ දෙවියන් වහන්සේ රිද්දන්න නම් දෙවියන් වහන්සේගේ දරුවන්ට රිද්දනවා. දෙවියන් වහන්සේගේ දරුවන්ට රිද්දුවාම නිරයට යන්න සරසුම් කරන දෙවියන් වහන්සේට කොතරම් වේදනාවද? ඔබට දන්නවද? අද අපේ මිනිස්සුන්ට විරුද්ධව ගුරුකම් කරනවා. දෙවියන් වහන්සේට කොතරම් වේදනාවද කියලා දන්නවද? සාතන්ගෙන් බඩ අරගෙන සාතන්ට කියන දෙවියන් වහන්සේගේ මිනිස්සුන්ට දඬුවම් කරන්න කියලා. පලිගන්න කියලා. දෙවියන් වහන්සේ කොතරම් වේදනාවක් තියෙනවද කියලා උන්වහන්සේගේ දරුවන්ට ඒ වගේ කරනකොට. සාතන්ට නම් ගානක් නැහැ. සාතන් නිග පැටවුන්ට මොනවා වුණත් ඌ ගාන ගානක් නැහැ. නමුත් අපේ දෙවියන් වහන්සේ ප්‍රේමයි. උන්වහන්සේගේ සූරුවට මැව ඔබත් මමත් උන්වහන්සේ අපිට ප්‍රේම කරනවා. උන්වහන්සේ කළු සුදු උස් පහත් ભેද පොසත් දුප්පත් කම උන්වහන්සේ බලන්නේ නැහැ. උන්වහන්සේ හැම කෙනෙකුටම එක සමානයි. එක ගැලවීමයි. එක කෙනාට විවිධ ගැලවීම් නැහැ. එක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි මුළු මිනිස් සංගතිය වෙනුවෙන් එතුමාගේ වටිනා ජීවිතය දුන්නේ අපිව පාපේ ශාපයෙන් ගලවන්න. ආමෙන්. එනම් ඔබ සභාවට එන්න ඕනේ නමස්කාර කිරීමේ හදවතක් ඇතුව. තුවගෙන එන්න ඕනේ ඉරිදට. අපි ඉරිදට විතරයි මෙතන එකතු වෙලා නමස්කාර නැත්තම් සිකුරාදා. ඒකත් අපිට වෙලාවට එන්න බැයි නම් නිකන් හිතන්න අපි අසාධාරණයි අපි. ඔබත් අසාධාරණයි මමත් අසාධාරණයි. දෙවියන් වහන්සේ වෙලාවට අපේ දේවල් කරනවා නම් අයි අපිට බැයිද දෙවියන් වහන්සේගේ කාරණා වෙලාවට කරන්න. අපි ඔබ ආසද ඔබට යාඥාට පිළිතුරු ලැබෙන තියා පරක්කු වෙනවා. කවුද කැමති? යාඥාට වන්ද පිළිතුරු දැන් අසනීපයක් තියෙන ලොකු අසනීපයක් නෑ කමන්නේ ස්වාමිනේ මාසෙකට පස්සේ මානුසුව කරා. කැමතිද ඔබ? කවුරුත් කැමති වෙන්නේ නෑ. නැඩිය පවුලසුව කරා. අපි කැමති ශනික සුව ලබන්න. ඒ වෙලාවෙම සුව ලබන්න අපි ආසයි. ඒ වගේ දෙවියන් වහන්සේ උන්වහන්සේට අපි වෙලාවට වැඩ කරනවා නම් උන්වහන්සේ අපේ හැම කාරණාවක්ම වෙලාවට ඉෂ්ට කරලා දෙනවා. අපේ පැත්තේ උන්වහන්සේ වචනේ කියන්නේ ඒකයි. යොහන් 15:7 කියනවා. නුඹලා මා තුල පවතිනවා නම් මාගේ වචනේ නුඹලා තුල පවතිනවා නම් කැමති දෙයක් ඉල්ලන්න මම නුඹලා දෙනවා. එහෙනම් දෙවියන් වහන්සේට පමණයි නමස්කාරය ප්‍රශංසාව ලබන්න වටින දෙයක් නැසෙන සැබෑවෙන් නමස්කාර කරනවා කියලා දෙවියන් වහන්සේගේ වචනයට අනුකූලව ආත්මෙන් නමස්කාර කරනවා කියන්නේ නැවත උත්පාදනය ලැබේ පාව කමාවගෙන පාපොච්චාරණ කළ පාපේ වලල නැවත උත්පාදනය ලැබුවාට තමයි ආත්මික ජීවිතයක් ලැබිච්ච කෙනාට තමයි ආත්මයෙන් නමස්කාර කරන්නේ. ආත්මයක් තියෙන මනුෂ්‍යයෙක් ඕනම මනුෂ්‍යයෙකුට ඉපදෙනකොට ආත්මයක් තියෙනවා. ඒ ආත්මය දෙන්නේ දෙවියන් වහන්සේ. සාතන් නෙමෙයි ආත්මය දෙන්නේ. සාතන්ට ආත්මය දෙන්න බෑ මිනිස්සුන්ට. දෙවියන් වහන්සේ තමයි ඕනම ජාතික ඕනම ලෝකයක ඉපදුනා ඕනම කුසයක ඉපදුනා දෙවියන් වහන්සේව දන්නේ නැති මිනිස්සෙගේ කුසේ ඉපදුනා ආත්මය ලැබෙන්නේ ස්වර්ගයෙන් නැත්තම් දෙවියන් වහන්සේ දෙන්නේ. ඒක මතක තියාගන්න. කාලි නෙමෙයි. රයිට් පත්තිනි නෙමෙයි. සමහර අය දෙයා තමයි කියන්නේ. දෙවියන් වහන්සේ. උන්වහන්සේ තමයි හැම කෙනෙකුට උන්වහන්සේට අයිති හැම ආත්මයක්. දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් දුන්න මනුෂ්‍ය දුර්විල්ලෙන් හැදුවා. ආත්මය ස්වර්ගයෙන් දුන්නා. අදට ඕනම මිනිස්සෙකුට ආත්මයක් දෙන්න දෙවියන් වහන්සේ. වෙන කවුරුත් ආත්ම දෙනවා කියලා හිතන්න එපා. දෙවියන් වහන්සේ තමයි ආත්මයටම අයිති. අපිට අයිති නෑ. අපි ඔක්කොම දෙවියන් වහන්සේට අයිති. අපිටවත් අයිති නෑ. අපි අයිති දෙවියන් වහන්සේට.
ජේසුස් වහන්සේට අපි වයිදයි උන්වහන්සේ මිලදී අරන් තියෙනවා. අපි වෙනින් ජීවිතේ පූජා කරනවා. එහෙනම් ඔබ নমස්කාර කරන සෙනගක් වෙනවට තමයි මගේ කැමැත්ත. ආසාව. ඔබ හදවතෙන් මුළු සතුටින් ප්‍රීතිය নমස්කාර කරලා බලන්න. ඔබගේ ජීවිතයේ තියෙන ආශිර්වාදය සහ ජයග්‍රහණය අත්දැකලා බලන්න මම කියනවා. ඒක නිම කරන්න බැරි ප්‍රීතියක් සතුටක්. ප්‍රශ්න මැදත් ප්‍රීතියක් ඉන්නවා. අඩුපාඩුකම් ඉන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ සියල්ල සපයන. උන්වහන්සේ අපි පළමුවට උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨාව සොයනවා නම් අනිත් හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ දෙනවා කියලා. අපි නැගිටිනවා නේද? අපි උන්වහන්සේට নমස්කාර කරමු ඔක්කොම එකතු වෙලා. මුළු හදවතෙන් මොහොතක් අපි নমස්කාර කරමු. තව ගොඩක් දේවල් කියන්න තියෙනවා. වෙලාව නැහැ. සෞදනාත්තලින් ශබ්ද නගර මෙතනට ආපහු කටහඬ ප්‍රශංසා කරන්න. ඉතින් කියන්න එපා මෙතනට ආපහු. මිනිස්සු මනුෂ්‍යයන් ඉන්න තැන ඔබගේ ගෙදර කියලා අනිත් අයට ඇහෙන්න ඔබ කෑ ගහන්න ඕනේ නැහැ. ඔබ එතකොට හිතින් කියන්න. নমස්කාර කරන හිතින් උන්වහන්සේගේ නාමයේ වටිනාකමක් දෙන්න. මෙතනදී හිතින් කියන්න ඕනේ නැහැ. කට ඇරලා කියන්න. ගීතිකා දානවා. ගීතිකාවක් කට ඇරලා කෑ ගහන්න ඕනේ නැහැ. ඔබට ඇහෙන ප්‍රමාණයට ගීතිකාව කියන්නේ කට ඇරලා. කේන්ති කියම හිමින් කතා කරන කෙනෙක් අත උස්සන්න. කේන්ති කියම අම්මා මේකේ විදියට ආවම කොහොමද වොයිස් එක no volume control කැඩලා තියෙන්නේ. control නැති තරමට යනවා. දෙවන් මාසන නමස්කාර ඊටත් වඩා අපි ගොඩාක් කෑ ගහන්න එපා. ඒතකොට ආලපාලය මොකද්ද කියලා බලන්න මෙතන. අපිට හැයින ප්‍රමාණයට ධ්‍යානවසද හදවතෙන් ප්‍රශංසා කරන මොහොතක් කරනවා. උන්වහන්සේව නවතින්න අපි ආස වෙන්න ඕන. උන්වහන්සේ ඇති අපිට ප්‍රේම නිසා. අපි ගාන කරමු ඔබ නවතින්නට මා සමිදේ ඔබ හට ඇති ප්‍රේම නිසා. මුළු හදවතෙන්ම ගාන කරන මේ ගීතිකා සවුරු බලදාර දෙවියන් වහන්සේට Suara
වහන්සේට নমස්කාර කරන කෙනෙක් වෙන්න. ඔබගේ নমස්කාරය සාතන්ට යන්න ඉඩ දෙන්න එපා. සාතන්ට নমස්කාර කරනකොට සාතන් බලවත් වෙනවා. සාතන්ට নমස්කාර නැති වෙනකොට සාතන් දුර්වල වෙනවා. නමුත් දෙවියන් වහන්සේ নমස්කාරය ලබන්න වටින දෙවියන් වහන්සේ. මතක තබා ගන්න එක. උන්වහන්සේ පමණයි මනුෂ්‍යයන්ගේ নমස්කාරය ලබන්න එකම වටිනා දෙවියන් වහන්සේ. සාතන් බලහත්කාරයෙන් ව්‍යාජ විදියට රවටලා මනුෂ්‍යයන්ගේ নমස්කාරය ගන්නවා. නමුත් දෙවියන් වහන්සේ සර්ව බලදාර දෙවියන් වහන්සේ නිදහස් කැමැත්ත මනුෂ්‍යයට දීලා තියෙනවා নমස්කාර කරන පිණිස. ඒකයි සැබෑවෙන් සහ ආත්මයෙන් අපි নমස්කාර කළ යුත්තේ. එනම් ඔබ අද පටන් මෙතෙක් নমස්කාර කරන්නේ නැති අද පටන් සතුරාට নমස්කාරයන් ඉඩ දෙන්න එපා. සාතන්ට ඔබගේ ජීවිතේ নমස්කාරයන් ඉඩ දෙන්න එපා. අද පටන් දෙවියන් වහන්සේට පමණක් උන්වහන්සේ පමණක් සියලු මහිමේ ගෞරවය ප්‍රශංසාව දෙන්න. උන්වහන්සේ පමණයි ඒ සුදුසුකම් තියෙන එකම තැනන් වහන්සේ. උන්වහන්සේ පමණයි ගෞරවය දෙන්න පුළුවන් එකම දෙවියන් වහන්සේ. ඒ නිසා එතුමාට පමණයි ඒ සියලු සුදුසුකම් තියෙන අති ශුද්ධ අති සර්ව බලධාරී පවිත්‍ර ජීවමාන කරුණාවන්ත ප්‍රේමණීය දයාවන්ත අති පවිත්‍ර අති දෙවියන් වහන්සේ පමණයි. ඒ නිසා ඒ සියලු මහිමේ ගෞරවය එතුමාට පමණයි යන්න ඕනේ. ප්‍රශංසාවත් ගෞරවයක් ඔබ වහන්සේට පමණයි. මේ සියලු මිනිස් සංගතයෙන් යන්න ඕනේ ස්වාමීනි. ඔබ පමණයි নমස්කාර ලබන්න වටින දෙවියන් වහන්සේ. හලෙලූයා. Thank you Jesus. අපි ආඥා කරමු. සර්ව බලදාර දෙවි පියාණනි. අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වන මේ අලංකාර මොහොත නිසා ඔබගේ වචනේ නිසා ස්තුති ස්වාමීනි. සියලු ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ඔබටයි. ඔබ හැර වෙන කෙනෙක් නෑ ස්වාමීනි. ස්වාමීනි ඔබ වහන්සේ මෙතෙක් අපට අපමද්දේ බලවත් දේ කරපු දෙවියන් වහන්සේ ඔබයි. දිනෙන් දින මොහොතෙන් මොහොත අපමද්දේ පුදුම දේ කරපු දෙවියන් වහන්සේ ඔබයි. ඔබ පමණ අපිව ආරක්ෂා කරන්න පුළුවන් තැන වහන්සේ. ඔබ පමණ අපට සොය දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ. ජය දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ. ඒ නිසා මේ ආපු හැමෝටම ආශිර්වාද කරන්න. අද ඇසු වචනය ඔවුන්ගේ හදවත්වල ස්වාමීන් තැම්පත් දෙන්න සැලැස්සුව මැනව කිසි අන්දමකින් සාතන්ට নমස්කාරයක් යන්න ඉඩ දෙන්න එපා. ඔවුන්ගේ සිතුවිලි වලින්ම ස්වාමීනි මේ හැමෝම සමග ඔබ සිටින්න. ඔබගේ සැලැස්ම ඔවුන්ගේ ජීවිතවල ක්‍රියා කරන්න. ඔබට নমස්කාර කරන සෙනගක් මේ සභාව තුලින් නික්මෙන්න ඕනේ ස්වාමීනි. මේ ස්ථානයෙන් ඔබට පමණයි নমස්කාරයන්ට ඕනේ. ඔබ පමණයි নমස්කාරය ලබන්න වටින දෙවියන් වහන්සේ. වෙන කිසිකට নমස්කාරයක් දෙන්න එපා ස්වාමීනි. ස්වාමීනි මේ හැමෝම ඔබට සැබෑවෙන් ආත්මෙන් নমස්කාර සෙනගක් බවට පරිවර්තනය කළ බැනවා. මේ සභාව සුද්ධාත්ම වහන්සේ ඔබගේ ඒ නිසා ඔබ සෙනග සූදානම් කරන්නේ පියාණන් වහන්සේට নমස්කාර කර පිණිසයි. ඒ නිසා මෑව කරුවන් වහන්සේට පියාණන් වහන්සේට নমස්කාර පිණිස මේ හැම කෙනෙක්ම සූදානම් කළ බැනවා. ස්වාමීනි ඒ নমස්කාර කරන අයව එවන්න ස්වාමීන් සභාවට අදින්න බැරි වෙච්ච අයගෙනත් යාඥා කරනවා. ඔබට පමණ නමස්කාර කරන හදවත් සූදානම් කරන්න. මෙයාමට ආශිර්වාද ඉදිරි සතියේ සියලු වැඩ කටයුතු කරගන්න රැකියාවන් ව්‍යාපාර වෙළඳාම් දෑති කර්මාන්ත සියල්ලට ඔබ සත ගසන්න. ඔබගේ සුවය සතුට ප්‍රීතිය ජය හැම එකකම සම්පූර්ණ කරන්න. ඔබගේ ආරක්ෂාව දිනපතා දෙන්න. ඔබගේ දිව්‍යමය රැකවරණය තවන්න දිනපතා ස්වාමිනේ ඔබගේ සමාදානයේ සිත් තුළ තවන්න. ඔබට තව තවත් ලං වෙන කරුණාව දෙන්න. සියලු අත තබන සියලු ආශිර්වාදක දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආශිර්වාද කරන්න. ඔබ වහන්සේගේ සමාදානයේ සිත් තුළ තවා මේ හැමෝටම ආශිර්වාද කරන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමේන්.
शुद्धात्मन මාසයේ සහභාගීකම සමාදානය අප තුලත් මුළු ලෝකයේ සකල ජනතාව තුලත් අදත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ දෙවිනීම දක්වා පවතිවා. ආමේන්. ආමේන්. සියලු දෙනාට යස් වේදයි.